තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතම් සත්ත සංකාරා පරාදසානම් අදෝසප්පාදානෝ තදාකාරප්පවත්තෝ චතුප්පාදෝ කන්ති පාරමිතා සාදු කියන්න. වාසනාවන්ත පින්වත්නි, රෝහිණී උපාසක මෑණියන් ඇතුළු පුතුන් දෙපළ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාම එක රාශී වෙලා අද දවසේ ඊටමත් වටින උදාර ධර්ම දේශනාමය පින්කමක් මේ පින්නතුන් සිද්ධ කර ගන්නටයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. මේ පින්නතුන් දන්නවා සියලුම දාන අතර ශ්‍රේෂ්ඨතම දානය තමයි ධර්ම දානමය පින්කම. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලුම දාන පරදවලා ජයගන්නේ ධර්ම දානමය පින්කම. රෝහිණී උපාසක මෑණියන් පවුලේ දුවා දරුවන් සියලු දෙනාම එක රාශී වෙලා මේ හැම දෙනාටම බෙදලා දෙන්නේ මේ ධර්ම දානය. එන් ජනිතවන්ට දුනු පින විශේෂයෙන් මීට 3 මාසයකට උඩදී මිය පරලෝ යන්නට යෙදුණු මොරළියගේ සෝමසිරි ආදරණීය පියාණන් වහන්සේට, ආදරණීය ස්වාමි පුරුෂයාට, ආදරණීය මාමණ්ඩිට සීයට ඥාතිවරයට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්නටයි අද මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන් මේ පවුලේ උදවිය අපේ ගොවිජන පදය සීමා බෝධි විහාරස්ථානයට බොහෝම ලෙන්ගතුයි. විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන්, සංවර්ධනය වෙනුවෙන් තමන්ට පුළුවන් විදියට ආධාර උපකාර කරන සහයෝගය දක්වන සද්ධාවන්ත පවුලක් තමයි මේ පවුලේ උදවිය. විශේෂයෙන් මම විහාරස්ථානයට පැමුණුණු මුල් කාලයේම අපේ රෝහිණී උපාසක මෑණියන් ඇතුළු ඒ සංජීව පුතුණුවන් ඒ කටින මහා පින්කමේ දායකත්වය දරමින් බොහෝම සද්ධාවෙන් යුක්තව කටින මහා පින්කම් පවා සිද්ධ කර ගන්නට යෙදුණා. ඒවා පියාණන් දැකලා ඒවට අත ගහලා දායකත්වයේ දරලා තමාගේම දෑතින් ඒ පින්කම් වලට සම්බන්ධ වුණු කෙනෙක් තමයි සෝමසිරි ආදරණීය පියාණන් වහන්සේ.
ඒ වගේම විශේෂයෙන් රෝහිණී උපාසක මෑණියන් අපේ විහාරස්ථානයේ පොයට සිල් සමාදන් වෙමින් එස්සත් වැඩිහිටි සමිතියේ සීලාදී පින්කම් වලට සම්බන්ධ වෙමින් ඒ වගේම අපේ විහාරස්ථානයේ සිදු කරන සෑම පින්කමක් පිළිබඳව මේ ගොවි ජනපදයේ පින්නතුන්ට දැනුවත් කරමින් කටයුතු කරන උපාසක මෑණි කෙනෙක් තමයි රෝහිණී උපාසක මෑණියා. එනිසා මේ පින්නතුන් අද දවසේ බොහෝම සද්ධාවෙන් යුක්තව සිත කය වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ ධර්මය හොඳට මතක තියාගෙන මතක තියාගත් ධර්මයට අනුව ජීවිතය සකස් කරගත්තොත් මේ පින්නතුන්ගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් අවසානයේ නිවන් අවබෝධයත් ඇති කර ගන්නට හැකියා වාසනා උදා වෙනවා. ඒ නිසා මේ පින්නතුන් අහලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ පින්නතුනි කොසල් මහා රජතුමා කියලා රජ කෙනෙක් හිටියා. මේ කොසල් මහා රජතුමා ඇතෙක් පිට නැගලා පින්නතුනි වීථි සංචාරය කරනවා. මේ වීථි සංචාරය කරද්දී මේ කොසල් මහා රජතුමා දකිනවා එක්තරා රූමත් කාන්තාවක්. ඒ කාන්තාව දැකලා රජතුමාගේ හදවතේ ඒ කාන්තාව කරේ අදහසක් පහළ වුණා. රජතුමා තමන්ගේ ඇමතියෙකුට කතා කළා ඇය විවාහ වෙලාද නැද්ද කියලා හරියට දැනගෙන එන්ට කියලා ඇමතියෙකුට පවරනවා. මේ ඇමතියා ගිහිල්ලා එම කාන්තාවගෙන් විමසනවා ඔබ විවාහ වෙලාද නැද්ද කියලා. එවිට එම කාන්තාව පවසනවා මම විවාහ වෙලා ඉන්නේ. හැබැයි මගේ සැමියා ගිහිගේ අතහැරලා ගිහිල්ලා පැවිදි භූමියට පත් වෙලායි සිටින්නේ කියලා අර ඇමතියාට පවසනවා. ඇමතියා එම කරුණ ඇවිල්ලා රජතුමාට පවසනවා. රජතුමා ප්‍රකාශ කරනවා යම් වස්තුවක් ස්වාමියෙක් අත්හැරියම ඒ වස්තුව අයිති රජතුමාට. ඒ නිසාම කාන්තාව එක්කගෙන ගිහිල්ලා අන්තපුරේ කාන්තාවක් බවට පත් කළා. පින්නතුනි රජතුමාට දවසක් මානෙල් මල් මිටක් ලැබුණා. මේ මානෙල් මල් මිටෙන් අන්තපුර කාන්තාවන්ට එක එක මල් බැගින් බෙදාගෙන යනවා. අර රූමත් කාන්තාවට මල් දෙකක් දෙනවා. පින්නතුනේ රූමත් කාන්තාව අර මල් දෙකේ සුවඳ විඳලා ඇය පින්නතුනේ අඬන්ට ගත්තා. රජතුමා අහනවා ඇයි අඬන්නේ කියලා. මගේ පෙර ස්වාමියා මතක් වුණා. මගේ පෙර ස්වාමියා කතා කරද්දී ස්වාමියාගේ කටින් විහිදෙන සුවඳ මේ මානෙල් මල් සුවඳයි කියලා රජතුමාට පවසනවා. රජතුමාට හරි පුදුමයි. මිනිස්සෙක්ගේ කටකින් මානෙල් මල් සුවඳ විහිදෙන්න පුළුවන්ද කියලා. පින්නතුර රජතුමාට උමනාවක් ඇති වුණා මේක ඇත්ත නැත්ත දැනගන්න. ඒ නිසා විහාරස්ථානෙට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇතුළු
අර මානෙල් මල් සුවඳ විහිදෙන හාමුදුරුවන් සමග බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට රජමාලිගාවේ දානිකට ආරාධනා කළා. රජතුමාට උමනාව ඇත්තටම අර හාමුදුරුවන්ගේ කටින් මානෙල් මල් සුවඳ විහිදෙනවද කියලා දැනගන්න. දැන් දානට ආරාධනා කළ රජතුමා රජමාලිගාවට ගිහිල්ලා නීතියක් පනවනවා. රජමාලිගාවේ තියෙන සුවඳවත් දේවල්, සුවඳ කුඩු, සුවඳ ආලේප, සුවඳ පැන් මේ සියල්ලම රජමාලිගාවෙන් ඉවත් කරන්නට කියලා. කිසි කෙනෙකුට සුවඳ කුඩු, සුවඳ ආලේප, සුවඳ පැන් කිසි කෙනෙකු භාවිතා කරන්නට තහනම්. රජමාලිගාවට කිසිම සුවඳවත් දේවල් මලක්වත් ගෙන්ට තහනම්. පින්නතුනි මේ වෙලාවේ සියල්ල තහනම් කළාට පස්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය අර මානෙල් මල් සුවඳ විහිදෙන හාමුදුරුවෝ වැඩම කළා. උන්වහන්සේලාට රජතුමා දම් පිළියෙල පූජා කළා. දම් පිළියෙල කළා පූජා කළා. රජතුමා අවසානයේ බුද්ධානුමෝදනා ධර්ම අනුශාසනාව සිද්ධ කරන්ට ආරාධනා කළේ අර මානෙල් මල් සුවඳ විහිදෙන හාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ ඇතුළු අනිත් හාමුදුරුවෝ ඔක්කොම නවත ජේතවනාරාමයට වැඩම කළා. දැන් රජමාලිගාව වැඩ ඉන්නේ අර මානෙල් මල් සුවඳ විහිදෙන හාමුදුරුවෝ. උන්වහන්සේ ධර්ම දේශනා කරන්ට පටන් ගත්තම මුළු රජමාලිගාවම පින්නතුනි මානෙල් මල් සුවඳින් පින්නතුනි පිරුණා. රජතුමා එදා පවුවදා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට පැමිණියා. බුදුරජාණන් වහන්සේට කොසල් රජතුමා පවසනවා, හරි පුදුමයි, හරි අද්භූතයි. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී මුළු රජමාලිගාවම මානෙල් මල් සුවඳින් පිරුණා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ විහිදෙන්ට හේතුව කුමක්ද කියලා විමසනවා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සද්ධම්ම දේශනා කාලේ සාදු සාදු තිබාසතු මුකතෝ වායති ගන්ධෝ උප්පලන්ව යතෝදකේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ රජතුමාට පවසනවා, සද්ධම්ම දේශනා කාලේ ධර්ම දේශනා කරන වෙලාවේ සාදු සාදු තිබාසතෝ සාදුකාර දුන්නෝ පිනේ මුකතෝ වායති ගන්ධෝ මුක සුවඳවත් උනා උප්පලන්ව යතෝ දෙකේ මානෙල් මල් සුවඳවත් උනා කියලා බුදුරජාණන් වහන්සේ රජතුමාට පවසනවා. ඒ නිසා පින්නතුණු ඇත්තෝ කල්පනා කරන්ට සාදුකාර දුන්නව පිනෙන් පින්නතුණි උන්වහන්සේගේ මුඛය මානෙල් මල් සුවඳ විහිදුනා නම් අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් සෙවණය කරලා ඒ ධර්මය අපි පිළිපැද්දොත් පින්නතුණි අපේ ගුණ සුවඳ හැම තැනම පින්නතුනි පැතිරේ. අපේ ගුණ සුවඳ සිල් සුවඳ
පින්නතුනි දිව්‍ය ලෝකෙතෙක් පැතිරේවි. ඒ නිසා පින්නතුනි අපි හැම දෙනාම බුදුබණ අනුව ජීවිතේ ගත කරලා අපේ ගුණ සුවඳ සිල් සුවඳ හැම තැනම පැතිරෙන පින්නතුන් බවට පත් වෙන්න. එවිට මේ පින්නතුන්ගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් අවසානයේ නිවන් අවබෝධයත් මේ පින්නතුන්ට ළඟා පැමිණේ, මේ පින්නතුන් කරා පැමිණේ. ඒ නිසා පින්නතුනි අද මා මේ පින්නතුන්ට දේශනා කරන්ට මාතෘකා කරගත්තේ පින්නතුනි කුද්දක නිකායට අයිති චර්යා පිටකයට අයිති සාන්ති පාරමිතාව නැත්නම් කාන්ති පාරමිතාව මා මේ පින්නතුන්ට දේශනා කරන්ට මාතෘකා කරගත්තේ. මේ පින්නතුන් හැමදෙනාම දන්නවා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගන්නට අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලස්සයක්ම පෙරුම් පිරුවා. උන්වහන්සේ දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා වශයෙන් පාරමී ධර්ම 30ක් සම්පූර්ණ කළා. පෙරුම් පුරනවා කියලා කියන්නේ පාරමී ධර්ම සම්පූර්ණ කරන එකටයි. පින්නතුනි පසේ බුදු බව ප්‍රාර්ථනා කරන අය පින්නතුනි දස පාරමිතා දස උපපාරමිතා කියන පාරමී ධර්ම 20ක් සම්පූර්ණ කරනවා. රහත් වෙන්න උත්සාහ කරන අය, රහත් වෙන්න බලාපොරොත්තු වෙන අය දස පාරමිතා සම්පූර්ණ කරන්නට ඕනේ. ඒවට තමයි පෙරුම් පුරනවා කියලා කියන්නේ. මේ දස පාරමිතා වලින් එකක් තමයි කාන්ති පාරමිතාව කියලා කියන්නේ. නැත්නම් සාන්ති පාරමිතාව. පින්නතුනි මේ පාරමිතාව බොහොම වැදගත් වෙනවා අපේ මේ ජීවිතයට. පින්නතුනි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු උන්වහන්සේලාගේ ශ්‍රාවකයන් පින්නතුනි ඉවසීම පුරුදු පුහුණු කරපු ඇත්තෝ. පින්නතුනි ඉස්සර අපේ රටේ ආර්ය වංශ කියලා ධර්ම දේශනා ක්‍රමයක් තිබුණා. දීඝබානක අබේ කියලා හාමුදුරුවෝ නමක් වහන්සේ නමක් අතීතේ අපේ රටේ වාසය කළා. උන්වහන්සේට හොඳින් මහා ආර්ය වංශ ප්‍රතිපදාව හොඳින් දේශනා කරන්නට පුළුවන්. ඒ නිසා උන්වහන්සේ කෙරේ බොහෝ දායක පින්නතුන් පැහැදුනා. උන්වහන්සේට වන්දනා මාන කරන අපොපස්ථාන කරනවා. උන්වහන්සේ ගැන හොයලා බලනවා. පින්නතුන් උන්වහන්සේ එලෙස කටයුතු කරන අතර එක හාමුදුරුවන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කෙරෙහි කෝපයක් ඇති කරගත්ත. මොකද උන්වහන්සේගේ හිතේ iriසියාවක් තිබුණ නිසා. අර උන්වහන්සේ හොඳට බණ කියනවා. උන්වහන්සේ ගැන දායක පින්නතුන් බොහොම පැහැදිලා. උන්වහන්සේ ගැන හැම කෙනාම හොයලා බලනවා. ඒ නිසා අනිත් හාමුදුරුවන් කෙරේ iriසියාවක් හිතේ ඇතුණ අර හාමුදුරුවෝ ගැන.
ඉතින් ආර්ය වංශ දේශනා පවත්වන පන්සලට වැඩිය ගමන් අර හාමුදුරුවෝ දැන් අර හාමුදුරුවන්ට නිතරම දොස් කියනවා. බයිනවා. දීගබානක අබේ හාමුදුරුවන්ට අනිත් හාමුදුරුවෝ නිතරම බයිනවා. අර හාමුදුරුවෝ මුකුත් කියන්නේ නැතුව එහි ඉන්නවා. පින්නතුද ආර්ය වංශ ධර්ම දේශනා පින්කම ඉවර කළා. මේ හාමුදුරුවෝ දෙන්න එක මාර්ගය තමයි ගමන් කරන්නේ. යොදුනක් විතර යන්න ඕන එක මාර්ග දෙන්න දෙපැත්තට වෙන් වෙන තැන. එක හාමුදුරුවෝ වැඩ ඉන්න වෙනත් පන්සලක, තවත් අනිත් හාමුදුරුවෝත් ඉන්න වෙනත් පන්සලක. මේ දෙන්න යන්නේ එකම මාර්ගය යොදුනක් විතර දිගයි ඒ මාර්ගය. දැන් අර උන්වහන්සේලා දෙනම දැන් ඒ මාර්ගයේ යනවා. ඉතින් අනිත් හාමුදුරුවෝ අර දීගබාන කබේ හාමුදුරුවන්ට ඉතින් බයිනවා අර ඉතින් යොදුනක් දුරට යනකම් ඉතින් බයිනවා. අර හාමුදුරුවෝ ඉතින් මුකුත් කියන්නේ නැහැ. දැන් උන්වහන්සේලා වෙන් වෙන තැනට ආවා. දීගබාන කබේ හාමුදුරුවෝ අර හාමුදුරුවන්ට වැඳලා හාමුදුරුවනේ ඔබ වහන්සේ වඩින මග මේ කියලා හාමුදුරුවන්ට වැඳලා ඒ මාර්ගය පෙන්නලා උන්වහන්සේ විහාරස්ථානෙට වැඩම කළා. දැන් විහාරස්ථානේ ඉන්න හාමුදුරුවන්ට ආරංචි වෙනවා යොදුනක් තිස්සේ යොදුනක් පාර දිග යොදුනක් ප්‍රමාණයට පාර දිග ඒ එන අතරතුරදී බැනපු වාර ගානට හාමුදුරුවන්ගේ හිතේ කෝපයක් ඇති වුණේ නැද්ද කියලා අර පන්සලේ ඉන්න අනිත් හාමුදුරුවෝ දීගබාන කබේ හාමුදුරුවන්ගෙන් විමසනවා. දීගබාන කබේ හාමුදුරුවෝ පවසනවා ඉවසීම මාගේ කාර්යය. උන්වහන්සේ යොදුනක් එනකම් බැන්නත් මගේ හිතේ උන්වහන්සේගේ කෙරේ තරහක් ඇති වුණේ නැහැ. මම කමඨහනක් හිතමින් මෙනෙහි කරමින් වැඩියේ. ඒ නිසා මගේ හිතේ කමඨහනින් තොර වුණේ නැහැ කියලා දීගබානක අබේ හාමුදුරුවෝ පැවසුවා. බලන්ට පින්නතුනි ඉස්සර හිටපු අපේ රටේ හාමුදුරුවෝ අන්න ඒ වගේ ඉවසීම පුරුදු කරපු ඇත්තෝ. පින්නතුනි දැන් අපිට බැන්න නම් අපි නිකන් ඉන්න එකක් අපිත් බයිනවා. අපිත් රණ්ඩු කරනවා. නමුත් පින්නතුනි සත්පුරුෂයන්ගේ ගුණය පින්නතුනි ඉවසී. හොඳම භාවනාව තමයි තපෝ කියලා කියන්නේ. ඉවසී. හොඳම භාවනාව ඉවසී. පින්නතුනි ඉවසන කෙනාටයි සියල්ලම ජය ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ රටේ ඉස්සර හාමුදුරු ඒ වගේ ඉවසීම් පුරුදු පුහුණු කළා. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ඉවසීම ගැන උපමා වලින් ඉවසන ආකාරය සඳහන් කළා තියෙනවා. කච්චූපම අවවාදය. පින්නතුනි සොරුන් ඇවිල්ලා අපේ ශරීරය කඳක් වගේ එලාගෙන කියතකින් පින්නතුනි ඉරනවා. ඒ කියතකින් ඉරනකොට අපිට දැනෙන වේදනාව යම් කෙනෙක් ඉවසනවා නම් ඒ ඉවසීමට කියන කච්චූපම අවවාදයේ ඉවසීම ඒ වගේ එකක් වෙන්න ඕන. දැන් හොරුන් අපේ ශරීරය දෙකට පළත් කියතකින් පින්නතුනි ඉරද්දි අපි පින්නතුනි ඒ ඉරණ අය කෙරේ තරහක් කෝපයක් වෛරයක් ඇති නොකරගෙන තරහක් ඇති නොකරගෙන ඉන්න පුළුවන් සිතක් තියෙනවා නම් අන්න ඒ කෙනා පින්නතුනි ඉවසීම පුරුදු පුහුණු කරන කෙනෙක්. අපිට පුළුවන්
අඩුම තරමේ පුංචිම පුංචි මధుරේ දෂ්ට කරන එකත් අපිට ඉවසන්න බෑනේ. මధుරේ දෂ්ට කළාම අපේ අත එහෙම ඇවිල්ලා ඒ සතාට පහර දෙනවා. අපි තුල පුංචි සතෙක් දෂ්ට කළත් ඉවසන්න පුරුද්දක් නැහැ. අපි කියමුකෝ පින්නතුනි සුනකෙක් අපේ කකුල හපා කනවා. සමහරක් අය සුනකයා ගැට ගහලා සුනකයාට පහර දෙන. ඒ කෝපයට. නමුත් පින්නතුනි සුනකෙක් අපේ කකුල හපා කෑවා. මදුරුවන් මැසි මදුරන් දෂ්ට කළා. කෙනෙක් අපිට පහර දුන්නා. අපේ දේවල් උතුරගත්තා. අපිට හිංසා පීඩා කරදර කළා. පින්නතුනි යම් කෙනෙක් ඉවසනවා නම් ඒ තමයි පින්නතුනි වටින්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ පින්නතුන් අහලා තියෙනවා පුන්නහාමුදුරුවන් වහන්සේ ගැන. පින්නතුනි පුන්නහාමුදුරුවෝ ධර්මචාරිකාව නැත ධර්ම දූත සේවයේ දෙන්ට ධර්මචාරිකාවේ හැසිරෙන්ට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. ති බුදුරජාණන් වහන්සේ විමසන ඔබ කෝ ප්‍රදේශයේද ධර්මචාරිකාව හැසිරෙන්ට යන්ට සූදානම්. සුනත් පරන්ත ප්‍රදේශයට. සුරම් පරන්ත කියන ප්‍රදේශයට තමයි පින්නතුනි පුන්නහාමුදුරෝ ධර්මචාරිකාවේ හැසිරෙන්ට යන්ට තීරණය කළේ. බුදුරජාණන් වහන්සේ පුන්නහාමුදුරුවන්ට පවසනවා සුරම් පරන්ත කියන ප්‍රදේශයේ මිනිස්සු බොහෝම නපුරු බොහෝම සරපුරුසාය. ඉතින් ඔබ වහන්සේට ඒ මිනිස්සු ඒ ඇත්තන් ඔබ වහන්සේට බණීවි දොස් කියාවි. ඒ නිසා සුරා පරන්ත ප්‍රදේශයට යන්න එපා කියලා පැවසුවා. එවිට පුන්නහාමුදුරුවෝ පවසනවා සුරා පරන්ත මිනිස්සු බොහෝම හොඳයි. ඒ අය මට බැන්නට මට පහර දෙන්නේ නෑනේ. අතින් පයින් මට පහර දෙන්නේ නෑ. ඒ නිසා මිනිස්සු හොඳයි කියලා දැන් පුන්නහාමුදුරුවෝ පවසනවා. බුදුරජාණන් වහන්සේ පවසන ඔබට සුරම් පරන්ත වාසින් අතින් පයින් පහර දුන්නොත් ඔබ මොකද කරන්නේ? ඒ නිසා යන්න එපා කියලා කියනවා. සුරම් පරන්ත වාසින් බොහොම හොඳයි. අතින් පයින් පහර දුන්නට ගල් මුගුරු වලින් පහර දෙන්නේ නැහැද? ඒ නිසා හොඳයි කියලා පවසනවා. බුදුරජාණන් වහන්සේ පවස සුරම් පරන්ත වාසී ගල් මුගුරු වලින් ඔබට පහර දුන්නොත් ඒ නිසා යන්න එපා කියලා කියනවා. එවිට පුන්නහාමුදුරුවෝ කියනවා සුරම් පරන්ත වාසින් හොඳයි. ඒ අයට මට ගල් මුගුරු වලින් පහර දුන්නත් මට ආයුධ වලින් පහර දෙන්නේ නැහනේ. ඒ නිසා ඒ වාසින් හොඳයි කියලා කියනවා. සුරම් පරන්ත වාසින් ඔබට ආයුධ වලින් පහර දුන්නොත් ඔබ මොකද කරන්නේ? ඒ නිසා යන්න එපා කියලා කියනවා. සුර පරන්ත වාසින් බොහෝම හොඳයි. අවි ආයුධ වලින් පහර දුන්නත් මාව මරන්නේ නැහනේ. ඒ නිසා මිනිස්සු හොඳයි. සුර පරන්ත වාසින් ඔබව මරණයටපත් කළොත් ඔබ මොකද කරන්නේ? ඒ නිසා යන්න එපා කියලා. සුර පරන්ත වාසින් බොහෝම හොඳයි. සමහරක් හාමුදුරුවෝ මේ ජීවිතය ගැන කලකිරෙනවා. ජීවිතය අස්තීරයි, පැවැත්මක් නැහැ.
ඒ නිසා මේ ජීවිතය ගැන කලකිරලා සමහරක් හාමුදුරුවෝ ජීවිතේ නැති කරගන්න මිනිසුන් සොයනවා. මට මේ අවස්ථාව ඉබේම ලැබෙන නිසා සුරප්පරන්ත වාසින් හොඳයි කියලා පවසනවා. බුදුරජාණන් වහන්සේ පුන්නහාමුදුරන්ට අවසර දෙනවා. සුනප්පරන්ත කියන ප්‍රදේශයට ධර්මචාරිකාව ඇසුරෙන්න. උන්වහන්සේම ප්‍රදේශයට ගිහිල්ලා මිනිසුන් තුරුණුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් බවට පත් කළා. ඔය සුරම්පරන්ත කියන ප්‍රදේශයේ අදෝ මැද පිර දිග රට. ඔව් සෞදි අරාබිය. ඔව් මක්කම තමයි සුරම්පරන්ත කියන ප්‍රදේශය. ඒ නිසා පුන්නහාමුදුරෙහි වැඩම කළා. ඒ මිනිස්සු ධර්මයේ මාර්ගයේ යොමු කළා. ඒ නිසා පින්නතුනි පුන්නහාමුදුරෝ අගේ ඉවසීම අපි තුලක් තියෙන්න ඕන. බලන්න උන්නාන්සේ බැන්නත් අනේ මට ගහන්නේ නෑ නේද කියලා හිතා ගන්නද අපිට නම් අපි හැම වෙන්න ඕන. උන්වහන්සේලාගේ චරිත දෙස බලලා ඒ ගුණයන් උන්වහන්සේලා තුල තිබුණු ගුණයන් අපේ ජීවිතයට එකතු කර ගන්න ඕන. අන්න එතකොටයි අපිත් ගුණ යහපත් අය වෙන්නේ. දැන් අපිට යම් කෙනෙක් බයිනවා. අනේ බැන්නට අපිට ගහන්නේ නෑනේ කියලා අපිට හිත හදා ගන්න පුළුවන්. අනේ ගැහුවම අපි මේ මිනිස්යාට වෛර කරමින් කෝධ කරමින් හිතෙන් තැවි ඉරිසියා කරමින් ඉන්නවට වඩා අනේ මිනිස්සයා මට ගැහුවට මට ආයුධ වලින් ගල් මුගුරු වලින් ගැහුවේ නෑ නේද කියලා හිත හදා ගන්න පුළුවන්. දැන් පින්නතුන් හිතන්ටකෝ කෙනෙක් ආයුධයක් අරන් එනවා මාව මරන්න. කවුරු හරි අපේ කෙනෙක් මරන්න එනවා. දැන් පින්නතුන් ඒකෙන් අපිව මරණයටපත් කළා කියමුකෝ. පින්නතුනි නමුත් වැරදිලා අපි අර එනකන මරන්න එනකන අපි මැරුවොත් අපි ප්‍රාණඝාත අකුසලයට අහු වෙනවා. දැන් අරය අපි මැරුවොත් අපිට මේ ආත්මේ විතරයි ඒ අවස්ථාව උරුම වෙන්නේ. නමුත් සසරට ඒක බලපාන්නේ නැහැ. නමුත් අපි වැරදිලා හරි අර මිනිස්සයා මරණයටපත් කළොත් අපි පින්නතුනේ සසරේ පුරාම ඒ කර්මය පින්නතුනේ විපාක දෙනවා ප්‍රාණඝාත අකුසල කර්ම. ඒ නිසා වැඩියෙන්ම හානි සිද්ධ වෙන්නේ ඒකේන අපි මරණයකට නෙමෙයි. අපි ඒකේන මරණයකින් අපිට බොහෝ හානි සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනි ඒ ගැන අපි කල්පනා කරන්න ඕනේ. දවසක් පින්නතුනි සරියුත් හාමුදුරු කොබෝ කියන කඳුකරේ ඉස්ස බාල ඉන්න වෙලාව උන්වහන්සේ සමාධි සොයෙන් භාවනා කරනවා කොබෝ කියන කඳුකරේ. පින්නතුනි මේ වෙලාවේ නන්ද කියලා යක්ෂේ දැන් යාළුවා සමග උතුරේ ඉඳන් දකුණට යන ගමන් ආතේ යනකොට රාත්‍රියේ පින්නතුනේ සදපායලා තිබුණේ සරියුත් හාමුදුරු ඉස බාලයි තිබුණේ. තින් මේ සද එළියට උන්වහන්සේගේ හිතේ තට්ටේ දිලිසෙනවා. තින් මේ නන්ද කියන යක්ෂයා උන්වහන්සේගේ අර දිලිසෙන තට්ටේ දැකලා ඉස දැකලා මේකට ටොක්කක් අයින් ටෝනි කියලා තට්ටේට පහරක් ගහන්න ටෝනි කියලා හිතුවා. තින් තමන්ගේ යාළුවාට කිව්වම ඉතින් යාළුවා මේක එපා කියලා යාළුවා වළක්වන්න හිතුවා හොඳ නැහැ කියලා. සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමකට පහර දුන්නා. තින් මේ නන්ද කියන යක්ෂයා ඒක ඇහුවේ නැහැ. පින්නතුනි නන්ද කියන යක්ෂයා ඇවිල්ලා අර සමාධිසුයෙන් භාවනා කරන සරියුත් හාමුදුරුවන්ගේ ඉස මුදුනට පින්නතුනි හයියෙන් වෙර යොදලා හයියෙන් පහරක් ගහනවා. පින්නතුනි ඒ පහර පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ
සමාධියෙන් ඉන්නකොට උන්වහන්සේ ඒක දකිනවා. උන්වහන්සේ මොහොතේම සරියුත් හාමුදුරුවෝ ඉදිරියේ එරිදියෙන් පෙනී සිටියා. පින්නතුනි, සරියුත් හාමුදුරුවන්ට අර යක්ෂයා පහර දුන්න එක උන්වහන්සේ පින්නතුනි ඉවසුවා. සාමාන්‍ය මිනිස්සෙකුට ඒ පහර වැදුණා නම් මැරිලයි පින්නතුනි වැටේ. ගල් දෙපා වෙන තරම් මහත් වූ සර පහරකින් තමයි ඒ ගල් පර්වතය දෙපා වෙන තරම් මහා සර පහරකින් තමයි උන්වහන්සේට පහර දුන්නේ. නමුත් උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත සමාධිසුවෙන් ඉඳලා ඒ වේදනාව පින්නතුනි දරාගත්තා. මුගලන් මහරහතන් වහන්සේ පවා සරියුත් මහරහතන් වහන්සේගේ මේ ඉවසීම බොහොම ගුණයක් ලෙස දකිමින් පින්නතුනි වර්ණනා කළා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවකින් සරියුත් හාමුදුරුවෝ ඉදිරියේ පෙනී සිටලා උන්වහන්සේගේ ඉවසීම ගැන පින්නතුනි වර්ණනා කළා. බලන්ට ඒ බුදු උතුමන් වහන්සේලාට පවා පින්නතුනි යක්ෂේ පහර දුන්නත් ඒක ඉවසා දරාගෙන හිටියා. දැන් බුදුරජාණන් වහන්සේටත් කොපමණ අය නින්දා අපහාස කළාද, කොපමණ අය දෝෂාරෝපණය කළාද, ඒ හැම අවස්ථාවකම බුදුහාමුදුරුවෝ පින්නතුනි ඉවසුවා. එහෙනම් මේ පින්නතුන් හැම දෙනාම කල්පනා කරන්ට බුදුරජාණන් වහන්සේ මේ අෂ්ටලෝක ධර්මවලට මූණ පාන්ට සිද්ධ වුණා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක මේ අෂ්ටලෝක ධර්මවලට බුදුරජාණන් වහන්සේ ගුණ දුන්නා. මේ අෂ්ටලෝක ධර්මයේ වලට අසුමා ශ්‍රාවකයන් වහන්සේ තුළු බුද්ධ පුත්‍රයන්න් වහන්සේලාත් මුණ දුන්නා. මේ අෂ්ටලෝක ධර්ම වලට අපි හැම දෙනාම මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේට මුණ දෙන්න හැකියාව සත්‍ය ඇති වෙන්නේ අපි තුල ඉවසීම පුරුදු පුහුණු කරලා තිබුණොත් පමණයි. යම් අයට ලාභයක් ලැබුණමත් ඒ ලාභය පින්නතුනි දරා ගන්නට පුළුවන් කමක් නැහැ. යම් කෙනෙකුට ලාභයන් ලැබෙනකොට මාන්නය ඇති වෙනවා, අහංකාර වෙනවා, අනිත් අය පහත් කරලා කටයුතු කරනවා. ලාභයන් ලැබෙනකොට සමහර දරුවෝ හොඳට ඉගෙනගෙන ඉහළට ගියාම පින්නතුනි එයාට වෙනම ලාභ ලැබෙනකොට පින්නතුනි Tamanට මුලින් උදව් කරපු ඔක්කොම අමතක කළා දා. ඒ නිසා සමහරක් අයට පින්නතුනි ලොකු ලාභයක් ලැබුණම ඒක දරා ගන්නට බැරුව හෘදාබාධ පවා ඇති වෙලා මිය ගිය අවස්ථා තියෙනවා. ඒ නිසා ලාභයන් ඉවසීමටත් ඒ වගේම පින්නතුනි අලාභයන් ඉවසීමටත් අපි පුරුදු පුහුණු වෙන්න ඕන. සමහරක් විට පින්නතුනි සමහරක් අයගේ ව්‍යාපාර පාඩු වෙලා ලොකු අලාභයන් ඇති වෙනවා. පින්නතුනි ඒවට මුහුණ දෙන්න බැරුව සමහරක් අය ජීවිතේ පවා නැති කර ගන්නවා. නමුත් පින්නතුනි ඉවසීම පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙක් නම් ඒ අලාභයේ පින්නතුනි විදතරා ගන්නවා. ඒ වගේම පින්නතුනි නිന്ദා අපහාස දෙකටත් මිනිස්යන්ට මුණ පාන්ට සිද්ධ වෙනවා. පින්නතුනි නිന്ദා අපට විතරක් නෙමේ ලැබුණේ. මේ පින්නතුන් දන්නවා චිච්චි මානිකාව, මාගන්ධි බැමිණිය
පින්නතුනි බුදුරජාණන් වහන්සේට නොයෙකුත් නින්දා අපහාස කරපු ඇත්තෝ එබඳු උත්තමයන් වහන්සේලාට නින්දා අපහාස කළා නම් මෙලව ජීවිතය ගත කරන අපිටත් නින්දා අපහාස පින්නතුනි විඳින්න සිද්ධ වෙනවා. ඒ නින්දා අපහාස ඉවසීමෙන් යුතුව ඉවසා දරා ගන්නට පුරුද්දක් ඇති වෙන්නේ, හැකියාව ඇති වෙන්නේ ඉවසීම පුරුදු පුහුණු කළොත් පමණයි. ඒ වගේම ප්‍රශංසා එයත් ඉවසන්ට පුරුදු වෙන්න ඕන. හැම කෙනාම යම් කෙනෙක් ප්‍රශංසා කරද්දී වර්ණනා කරද්දී ඒ වර්ණනා ඉවසන්නේ නැති කෙනා මොකද කරන්නේ? ඒකෙන් අහංකාර වෙනවා, මාන්නයක් ඇති කර ගන්නවා. ඒ මාන්නයක් ඇති කරගෙන අනිත් අය හෙලා දකිනවා. ඒ නිසා පින්නතුනි අපි ප්‍රශංසා ලැබෙන කොටත් ඒවා මධ්‍යස්ථ සිතින් ඉවසන්ට පුරුදු වෙන්න ඕන. එනම් මේ ලාභ දෙකටත් ඒ වගේම නිന്ദා ප්‍රශංසා දෙකටත් අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම යස කියලා කියන්නේ යම් කෙනෙකුට ගෙවල් දොරවල් ධර්මවල යාන වාහන සල්ලි මුදල් මේ සියල්ලම යාට ලැබෙනකොට යාට යසසයි තියෙන්නේ. පින්නතුනි සමහරක් අයට මේ යසස නිසා සමහරක් අය අහංකාර වෙනවා, ආඩම්බර වෙනවා. එයා ඒක ඉවසන්නේ නැහැ. සමහරක් වෙලාවට සමහරක් අයට ඉන්ට හිටින්න තැන් නැති වෙලා, දරුමල්ලෝ නැති වෙලා, ඒ වගේ වැඩිහිටි නිවාසවල ඉන්න දෙමව්පියෝ ඉන්නවා. ඒ වගේම යානවාන් නැති වෙලා අයස කිසි අසසක් නැතුව ජීවිතය ගත කරන්නට අවස්ථා උදා වෙන්න පුළුවන්. අන්නේ අවස්ථාවලදී පින්නතුනි ඉවසීම පුරුදු පුහුණු කළා තියෙන්න ඕන. ඒ වෙලාවේ අපේ මේව උදුරගත් අය අපිට මේ විදිය තත්ත්වයටපත් කරපු අය කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක්, ඉරිසියාවක්, කුහකකම් ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම කළොත් අපේ ජීවිතය අපාගත වෙනවා. අන්නේ බුදු අවස්ථාවලදී අපි විශ්ීම පුරුදු පුහුණු කළා තියෙන්න ඕන. අවසාන එක තමයි සැප දුක කියන දෙක. පින්නතුනි මිනිස්සුන්ට හැමදාම සැප ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට දුකත් පින්නතුනි උරුම වෙනවා. ඒ දුක ඉවසන්ට පුරුදු පුහුණු වෙලා ඉන්න ඕන. ඒ වගේම පින්නතුනි හැම කෙනාටම සැප දුක දෙකට මුහුණ දෙන්න වෙනවා. දුකත් මිනිස්සුන්ට හැමදාම දුක ලැබෙන්නේ නැහැ. හැමදාම සැප ලැබෙන්නේ නැහැ. හැමදේම වෙනස් වෙනවා. ඒ නිසා ඒවට මුහුණ දීමේ හැකියාව අපි තුල ඇති කර ගන්න ඕන. ඒකට තමයි ඉවසීම කියලා කියන්නේ. පින්නතුනි ඔයත් අහලා තියෙනවා සාන්තිවාදී තාපසතුමා ගැන. දවසක් සාන්තිවාදී තාපසතුමා කලාබෝ කියන රජතුමාගේ උයනේ පින්නතුනි භාවනා කරමින් වැඩ සිටියා. ඒ වෙලාවේ කලාබු රජතුමා තමන්ගේ බිසෝවරු සමග උයන් ක්‍රීඩා කරන්ට උයනට ඇවිල්ලා හිටියේ. රජතුමා මත්පැන් පානය කළා. තමන්ගේ බිසෝවරු සමග ක්‍රීඩා කරලා බිසෝවරු ළඟ පින්නතුනි රජතුමා සතපෙනවා, නිදා ගන්නවා. රජතුමා නිදාගත්ත වෙලාවේ බිසෝවරු ගිහිල්ලා අර සාන්තිවාදී තාපසතුමාගෙන් බණ අහනවා. රජතුමා ඇහැරිලා බලද්දි බිසෝවරු නැහැ. බලද්දි සාන්තිවාදී තාපසතුමාගෙන් බණ අහනවා. පින්නතුනි කලාබු රජතුමා බොහෝම කෝපයටපත් වුණා. කෝපය කතරම්ද කියනවා නම්
රජතුමා ගිහිල්ලා මේ සාන්තිවාදී තාපසතුමාට බයිනවා. ඒ බයින වාරයක් පාසා සාන්තිවාදී තාපසතුමා සාන්ති කියලා පවසන. උන්වහන්සේගේ හිතේ කෝපයක් තරහක් ඇති වුණේ නැහැ කලාබු රජතුමා කෙරේ. තව තවත් කෝප වුණු කලාබු රජතුමා සාන්තිවාදී තාපසතුමාගේ දකුණු කන කපනවා. එහෙවත් කෝපයක් ඇති වුණේ නැහැ. සාන්ති කියලා මෙනෙහි කළා. පින්නතුනි වම් කනත් කපනවා. ඒ සාන්ති කියලා මෙනෙහි කරනවා. පින්නතුනි දකුණු අතත් කපනවා. ඒ සාන්ති කියලා ඉවසනවා. වම් අතත් කපනවා. ඒ සාන්ති කියලා ඉවසුවා. දකුණ කකුලත් කපනවා. ඒ සාන්ති කියලා ඉවසනවා. වම් කකුලත් කපනවා. ඒ සාන්ති කියලා ඉවසනවා. හිතලා බලන්න කෙනෙක් පින්නතුනි අපේ කන කපනකොට අපට ඉවසන්න පුළුවන්ද? කපනවා කියලා කන මිරිකරත් අපිට ඉවසන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් අපේ තුල ඉවසීම කොච්චර දුර්වලද? ඒ නිසා පින්නතුනි සාන්තිවාදී තාපසතුමාගේ කන් දෙකම කපද්දි, අත් දෙකම කපද්දි, කකුල් දෙකම කපද්දි උන්වහන්සේගේ හිතේ කලාබු රජතුමා කෙරේ අඹමල් රේණුවකවත් තරක් ඇති වුණේ නැහැ පින්නතුනි. කෝපයක් ඇති වුණේ නැහැ. වෛරයක් ඇති වුණේ නැහැ. සාන්තිවාදී තාපසතුමා කලාබු රජතුමාට කියනවා මගේ සාන්තිය තියෙන්නේ හදවතේ කියලා. එවිට පින්නතුනි කලාබු රජතුමා පහපාරක් ගහනවා සාන්තිවාදී තාපසතුමාගේ පපුවට. ඒ සාන්තිවාදී තාපසතුමා ඒ පහර කාගෙන පින්නතුනි උන්වහන්සේ මිය පරලෝ ගියා. ඒ මිය පරලෝ යන වෙලාවෙවත් කලාබු රජතුමා කෙරේ කෝපයක් තරක් වෛරයක් ඇති වුණේ නැහැ. කලාබු රජතුමාට පවා යහපතක් වේවා සෙතක් වේවා කියන ආශිර්වාද මෛත්‍රී සාගත සිතුවිල්ලෙන් තමයි උන්වහන්සේ පින්නතුනි මිය පරලෝ ගියේ. පින්නතුනි උන්වහන්සේ බොහෝම සතුටටපත් වුණා. උන්වහන්සේගේ ඉවසීම කතරම්ද කියලා කවදාවත් පරික්ෂා කළා බලන්න බැරි වුණා. ඒ නිසා කලාබු රජතුමා තමන්ගේ ඉවසීම පරික්ෂා කරලා බලන්න අවස්ථාවක් ලැබුණු නිසා බොහෝම සතුටින් උන්වහන්සේ මිය පරලොව ගියේ. දැන් පින්නතුනි දැන් අපේ ඇත්තෝ සිල් සමාදන් වෙනවනේ අට සිල්ලේම. පින්නතුනි සීලය කැඩෙන අවස්ථාවක් ආවම නොකඩා ඉන්නවා නම් තමයි හරියට සීලය රකින්නේ. දැන් පින්නතුනි කෙනෙක් එනවා අපි කියමුකෝ සතෙක්. පින්නතුනි ඒ සතා අපව කෑවොත් අපි මරණයටපත් වෙනවා. දැන් අපිට දෂ්ට කරන්න එන්නේ සතා. නමුත් අපිට පුළුවන් ඒ සතා මරණයටපත් කරලා ජීවිතේ බේර ගන්න. පින්නතුනි සිල් රකින්න කෙනා ඒ සතා දෂ්ට කළා තම මිය ගියත් සතා පින්නතුනි ඝාතනය කරන්නේ නැහැ. දැන් සිල් ගන්ට සමහරක් උදේ පාන්දර එනකොට බල්ලෝ එම පින්නතුනි පුරාගෙන එනවා පස්සේ
පින්නතුනි අපි ගල් අරගෙන බල්ලන්ට ගහනවා. පින්නතුනි බල්ලට රිදීමක් වුණා පව් සිද්ධ වෙනවා. ඒ ගල් පහර බල්ලගේ නරක තැනක වැදිලා බල්ල මැරුණොත් පින්නතුනි එයා ප්‍රාණඝාත අකුසලයට අහු වෙනවා. දැන් සමහරක් අම්මලා ඉන්නවා පුතා වැරදි වැඩ කරනවා. දැන් හොරකමක් කළා. දැන් පුතා ගෙදර හැංගිලා. දැන් පොලිසියෙන් එනවා. දැන් අම්මා ඉදිරියට ගිහලා දැන් පොලිසිය සමග කතා කරනවා. අම්මා සිල් රකින්න කෙනෙක්. පින්නතුනි අම්මා ඇත්ත කිව්වොත් පුතා අවුරුදු ගානක් හිරේ කූඩුවේ ළඟින්ට වෙනවා. පුතාගේ තරුණ ජීවිතයේ පින්නතුනි අවසාන වෙනවා. මේ අම්මා පුතා බේරගන්ට බොරුවක් කිව්වොත් ඒ වෙලාවේ ඒ අම්මා හරියට සිල් රකින්න කෙනෙක් නෙමෙයි. එහෙනම් සිල් රකින්න කෙනාට පින්නතුනි තමන්ගේ ජීවිතේ ගියත් දරුවන්ගේ ජීවිතේ පින්නතුනි විනාශ වුණත් සත්‍යයයි කතා කරන්නේ. ඒ නිසා මේ බුදු අවස්ථාවක තමයි අපි පින්නතුනි හරියට සීලය රකින්නවද නැද්ද කියලා පරික්ෂා කරලා බලන්න වෙන්නේ. අන්නේ වගේ සාන්තිවාදී තාපසතුමාගේ විශ්ීම කෙතරම්ද කියලා පරික්ෂා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කලාබ රජතුමා නිසා උන්වහන්සේගේ විශ්ීම කෙතරම්ද කියලා පරික්ෂා කළා මැනගන්න උන්වහන්සේට හැකියාව ලැබුණා. නමුත් කලාබ රජතුමා කළේ ලොකු පවක්. කලාබ රජතුමා පින්නතුනි එතනින් වැඩිදුර යන්න හම්බුනේ නැහැ. මහ පොළොව පලාගෙන අචීචි මහා නරකාදියේ ගිනිදල් මතුවෙලා පන පිටින්ම නරකාදියට අරගෙන ගිය කෙනෙක් තමයි කලාබ රජතුමා. ඒ වගේම සරියුත් හාමුදුරන්ට ඉසට පහර දුන් නන්දන යක්ෂයාත් පින්නතුනි අචීචි මහා නරකාදිය ගිනිදල් මතුවෙලා පන පිටින් නරකාදියට අරගෙන ගිය කෙනෙක් තමයි නන්ද කියන යක්ෂයා. ඒ නිසා පින්නතුනි දේවදත්ත හාමුදුරුවොත් එහෙමයි. චින්චිමානිකාවත් එහෙමයි. සුප්පබුද්ධ රජතුමත් එහෙමයි. ඒ නිසා පින්නතුනි මෙවැනි අය මෙලවදීම පන පිටින්ම අචීචි මහා නරකාදිට ඇදගෙන ගියපු පාපකාර අය. ඒ නිසා පින්නතුනි අපි හැමදෙනාම ඉවසීම නිතර මෙනෙහි කරන පින්නතුන් බවට පත් වෙන්න ඕනේ. පත්තිවෙස්සාවක් වශයෙන් නිතර මෙනෙහි කරන පින්නතුන් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අපි කොහොමද සාන්ති පාරමිතාව පත්තිවෙස්ස වශයෙන් මෙනෙහි කරන්නේ? නිතර මෙනෙහි කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළා තියෙනවා. සාන්ති නම් සකල ගුණයන්ට ප්‍රතිපක්ෂ වූ කෝදය දුරු කරන්නා වූ සත්පුරුෂයන්ගේ ආයුධය අනුම් පෙලීමේ සත්‍ය ඇති බලවතුන්ගේ අලංකාරය සමන බ්‍රහ්මණයන්ගේ මහා බලය කෝද ගින්න නිවන ජලය යහපත් කීර්තිය ඇතිවන තනය පාප පුද්ගලයන්ගේ වාක් විස නසන ඖෂධය
සංවරයේ පිහිටියා උන්ගේ උසස් ගතිය දේශ නැමැති මහා සාගරයේ වෙරළය අපාය ద్వාරය වසන පියනය දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ට නගින හිනය සියලු ගුණයන් වාසය කරන භූමිය උත්තම කාය වාක් මන විසුද්ධිය මෙසේ සාන්තිය මෙනෙහි කළ යුතුය. පින්නතුනි සාන්ති කියන්නේ ඉවසීම කියන්නේ සියලුම ගුණයන්ගේට හේතු වෙන ප්‍රතිපක්ෂ වෙන ගුණයක්. දැන් කෝප වෙන කෙනෙක් තුල අන් සියලු ගුණයන් පින්නතුනි විනාශ වෙනවා. එහෙනම් සියලුම ගුණයන් වලට පත්‍යස්ස පක්ෂව පිහිටන්නේ ඉවසීම. ඒ වගේම පින්නතුනි මේ ඉවසනේකෙන් ක්‍රෝධය තරහව දුරු වෙනවා. ඒ වගේම සත්පුරුෂයන් තුල තියෙන හොඳම ආයුධය තමයි ඉවසීම. ඒ වගේම අනුන් පෙළීමේ සත්‍ය ඇති බලවතුන්ගේ අලංකාරය. දැන් අසරණ මිනිස්සු යම් කෙනෙක් බලවතුන් පෙළෙනවනේ. ඒ පෙළෙන එකෙන් පින්නතුනි වළක්වා ගන්නට මේ ඉවසීම පුරුදු කළොත් ඒකේ අයට අලංකාරයක් වෙනවා. ඒ වගේම සමන බ්‍රාහ්මණයන්ගේ ඒ කියන්නේ පැවිද්දන්ගේ පින්නතුනි මහා බලය තමයි ඉවසීම. ඒ වගේම කෝධගින්න තරහින් ඉන්න කෙනා පින්නතුනි ඒ තරහව නිවන ජලය තමයි ඉවසීම. ඒ වගේම යහපත් කීර්තිය ඇති තැන තමයි ඉවසන තැන. ඒ වගේම පාප පුද්ගලයා නරක අයගේ වාක් විස නසන නරක අය ඉතින් නරක විදියටනේ කතා කරන්නේ. ඒ වාක් විස නසන ඖෂධය තමයි ඉවසීම. ඒ වගේම සංවර අයගේ සංවරේ පිහිටියා උන්ගේ උසස්ම ගතිය තමයි ඉවසීම. දැන් සංවර කෙනෙක් තුල ඉවසීමක් නැත්නම් එයා තුල සංවරයක් නැහැ. එහෙනම් සංවර වෙච්ච කෙනා තුල තියෙන උසස්ම ගතිය නැත්නම් ලක්ෂණය තමයි ඉවසීම. ඒ වගේම පින්නතුනේ දේශේ නැමැති මහා සාගරේ තරහ නැමැති සාගරේ දැන් ජලය වළක්වගෙන තියෙන්නේ වෙරළනේ. වෙරළ තමයි පින්නතුනි මේ සාගරේ තියෙන වෙරළ තමයි ඉවසීම කියලා කියන්නේ. සාගර නැමැති දේශේ නැමැති සාගරේ ඉවසීම තමයි වෙරළ කියලා කියන්නේ. ඒ වගේම පින්නතුනි අපාය යන ద్వාරය නැත්නම් දොර වසන පියන තමයි ඉවසීම. දැන් අපි අපායට යන දොරටුවට යනවනේ ඒක වලක් වෙනවා ඉවසීම නැමැති පියන. ඉවසන්න පුළුවන් යා කවදාවත් අපාය යන්නේ නැහැ. ඉවසීම පුරුදු පුහුණු කරපු කෙනා. ඒ වගේම පින්නතුනි දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ට නගින ඉනේ ඒ කියන්නේ දිව්‍ය බ්‍රහ්ම ලෝකවලට යන ඉනිමග තමයි ඉවසීම. ඒ වගේම පින්නතුනි සියලු ගුණයන් වාසය කරන භූමිය. හැම කෙනාගේම ගුණයක් පින්නතුනි වාසය කරන යම් ස්ථානයක තියෙනනේ ඒ ඉවසීම තියෙන තැන තමයි ගුණය ඔක්කොම පිහිටන්නේ. ඉවසීමක් නැති කෙනා තුල සීල ගුණයන් එතන පවතින්නේ නැහැ විනාශ වෙනවා. ඒ නිසා ඉවසන කෙනා තුල තමයි සියලු ගුණයන් පවතින්නේ. ඒ වගේම පින්නතුන උත්තම කාය සංවරය, වාචී සංවරය, මනස සංවරය මේ ඔක්කොම ඇති වෙන්නේ පින්නතුන ඉවසීම තුල. ඒ විසුද්ධිය ඇති වෙන්නේ ඉවසීම තුල. ඉවසන්නේ නැති කෙනා තුල ඒ බුද්ධ සංවරයක් ඇති වෙන්නේ නැහැ. පින්නතුනි අන්න එලෙස මේ ඉවසීම නිතර අපි මෙනෙහි කරන්න ඕනි, පත්තිවෙස්සා කරන්න ඕන. අන්න එතකොට පින්නතුනි
අපි තුල ඉවසීම නිතර නිතර පුරුදු පුහුණු වෙනවා. ඒ ඉවසීම එක පැත්තකින් ඉවසීම නැමැති නැත කාන්ති පාරමිතාවක් වෙනවා. ඒ අපේ සසර ගමනම සුවපත් කරන්නට හේතු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පින්නතුන් පුරා පැයකට ආසන්න කාලයක් මේ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒන් ජනිත වන්ට දුණු පින විශේෂයෙන් මීට 3 මාසයකට උඩදී මිය පරලෝ යන්ට දුණු මොරලියගේ සෝමසිරි ආදරණීය පියාණන් වහන්සේට ආදරණීය ස්වාමි පුරුෂයාට ආදරණීය මාමණ්ඩිට සීයට ඥාතිවරයට අපි මේ පින් අනුමෝදන් කරමු. එතුමා මේ පින් දැක සතුටටපත් වෙලා අමාමා නිවනින් සනසේවා කියලා ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතාන්ත ඥාතු කියලා ගාතාව කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මේ පින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දියුසුරු වර්ධනය කරගෙන රෝහිණ උපාසක මෑණිය පුතුන් දෙපළ දියණිය ඒ වගේම ලේලිවරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලුම දෙනාමත් මේ ධර්ම ශ්‍රවණය කරන්ට පැමුණා ඔබ හැම දෙනාමත් දෙවියෝ චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා රැකදෙත්වා දෙවියන් පතන්නව බෝධියකින් නිවන් දකිත්වා කියලා දෙවියන්ට සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලයෙන් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නා වූ මේ ගෝර කටුක සංසාරයෙන් අත මිදිලා අමා මහ නිවනින් සැනසෙන්නට මේ උදාර ධර්ම දේශනාමය පින්කමත් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මා සමග දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාත බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ටාත බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාත බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ඔහොම වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු.